right. ඒ වගේ අපි දැනගත්ත ළමයිනේ මොකද දැනගත්තේ වාක්‍යයක් හදන අතීත කාල වාක්‍යයකදී නතාර්ථය සහ ප්‍රශ්නාර්ථය සහ නතාර්ථය ප්‍රශ්නාර්ථයේදී යෙදෙන deep කියන පදයට පසුව යෙදෙන ක්‍රියාපදය සෑම විටම ළමයිනේ එහි පළවෙනි අවස්ථාවේ ඉනවත් present form එකෙන් තැබිය යුතුමයි. දැන් උදාහරණයක් විදිහට ළමයිනේ මේකේ ඉන්නේ ඇත්තට ළමයිනේ ප්‍රශ්නාර්ථයකදී. හරිද? උදාහරණයක් විදිහට අපි මේකේ ප්‍රශ්නාර්ථය හැදුමුකෝ ළමයි. දැන් නතාර්ථය හැදුවා. දැන් නතාර්ථය කියන්නේ මොකක්ද ළමයිනේ? සුනිල් බත් කෑවා. එතකොට ළමයිනේ සුනිල් බත් කෑවා කියන කෙනෙකුට අපි හැමදෙස්සෙම දැනගන්න ඕන මෙන්න මේ ෆෝම් එක තමයි එන්නේ. කොහොමද? සබ්ජෙක්ට් එක V2 එක සහ ඔබ්ජෙක්ට් එක. ඊට පස්සේ ළමයිනේ දැන් අපි මේක ලිව්වොත් එහෙම අපේ සූත්‍රය එන විදිය හරි සරලයි ළමයිනේ. මොකද්ද සරල? හැමතිස්සෙම ළමයිනේ නෙගටිව් එකක් නම් ළමයිනේ මොකක්ද දෙන්නේ? මම ඔයගොල්ලෝ දැනගෙන තියෙනවා නැතාර්ථවාචී වාක්‍යයක් හැදෙනකොට සාමාන්‍යයෙන් not එක උපකාරක පදයට ළමයිනේ not යෙදෙනවා. හරිද? right. ඒතර කොහොමද ළමයිනේ not යෙදෙන්නේ? සබ්ජෙක්ට් එක මොකද ළමයිනේ මේකේ උපකාරක පදය? did. right. did plus not ඊට පස්සේ හොඳට පද දෙන්න ළමයිනේ මෙන්න මේක. මොකද ළමයිනේ මෙන්න මේක කියන්නේ V1 ක්‍රියාව යෙදී යුත්තේ ළමයිනේ අනිවාර්යෙන්ම එහි පළමු අවස්ථාවෙන් පමණයි. තේරුණාද? did වලට පස්සේ යෙදෙන ක්‍රියාව හැමතිස්සෙම එහි පළමු අවස්ථාවෙන් තිබිය යුතුයි. ඒක අතීත කාලේ වුණා did වලට පස්සේ නිසා ඒක මොකද වෙන්නේ? අනිවාර්යයෙන්ම වර්තමාන කාලයේ තිබිය යුතුයි. ඊට පස්සේ ඔබ්ජෙක්ට් එක එනවා. හරි. ඊට පස්සේ ළමයිනේ ප්‍රශ්නාර්ථයක් හැදෙනකොට මොකද වෙන්නේ ළමයිනේ? අපි හැමතිස්සෙම දන්නවා ළමයිනේ ප්‍රශ්නාර්ථයක් හැදෙනකොට උපකාරක පදේ ළමයිනේ ඉස්සරහට එනවා. එහෙනම් උපකාරක පදේ ළමයි මොකද්ද? did. did එක, then subject එක, then verb එක, then object එක. මෙතනෙත් මතක තියාගන්න ඕන did දෙන නිසා අනිවාර්යයෙන්ම ක්‍රියාව අනිවාර්යයෙන්ම එහි පළමු අවස්ථාවෙන් ලැබිය යුතුයි. පැහැදිලිද? right. එහෙනම් negative question එක හදුවොත් ළමයිනේ ඒකත් සරලයි. negative question එකේදී මොකද වෙන්නේ ළමයිනේ? මේ did not නේ කියන එක. මේ did not කියන එක ළමයිනේ වාක්‍ය ආරම්භයට එනවා. එහෙනම් did not, then subject, then verb, then object. තේරුණාද? මෙතෙන් තමයි මතක තියාගන්න මෙන්න මේ did දෙක නිසා ක්‍රියාවේ අනිවාර්යයෙන්ම ඊ වර්තමාන අවස්ථාවෙන් ලැබිය යුතුයි. පැහැදිලිද? right. මෙන්න මේ සැකසුම තමයි ළමයිනේ මෙන්න මේ ස්ට්‍රක්චර් තමයි ළමයිනේ අතීත කාලේ වාක්‍යයක් හැදෙනකොට ඒ යථාර්ථය නැතාර්ථය ප්‍රශ්නාර්ථය සහ නැතාර්ථය ප්‍රශ්නාර්ථය ගොඩනැගෙන්නේ. පැහැදිලිද? ඔයගොල්ලෝ මොන වාක්‍ය කිව්වත් මොන ටෙන්ස් එක කිව්වත් එහි ඒ ටෙන්ස් එකේ ස්ට්‍රක්චර් එක එහි ව්‍යුහය ළමයිනේ ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම පැහැදිලි කරගත යුතුයි. ඒ ව්‍යුහය ඔයගොල්ලෝ පැහැදිලි කරගත්තේ නැත්නම් ඔයගොල්ලෝ කතා කරන භාවිත කරන ඉංග්‍රීසි ව්‍යාකරණ අනුකූලව ඒක වාක්‍ය නිවැරදි වෙන්නේ නෑ ළමයි. හරි ලේසි ළමයි. අපි බලමු මේ වාක්‍ය කොහමද ඉංග්‍රීසියට පරිවර්තනය කරන්න කියලා. right. මම මේක මේ පැත්තෙන් වාක්‍ය අඳුන ගන්න පුළුවන් ඉතින් මම මේ පැත්තේ ලියලා ළමයිනේ. ඔයාලට පේනවා හිතනවා subject එක V2 එක object එක. හරි. negative එක කොහොමද ළමයිනේ? subject එක did එක ඊට පස්සේ not එක ඊට පස්සේ V1 එක ඊට පස්සේ object එක. තේරුණාද? අපි ලියලා බලමු ළමයිනේ මේ වාක්‍යයක් කොහොමද හදන්නේ කියලා. හරි සරලයි ළමයිනේ. හරි simple. right. මම එක වාක්‍යයක් ගන්නවා. සුනිල් බත් කෑවා. මොකද්ද ළමයිනේ අපි මුලින්ම ඉගෙන ගත්තේ මම ඔයගලන්ට කිව්වා වාක්‍යයක් හදනකොට ළමයිනේ අපි වාක්‍යයක ප්‍රධාන වශයෙන්ම මුලින්ම තියෙනවා. මුලින්ම අපි ළමයිනේ මොකද්ද කරන්නේ? මේක ළමයිනේ 100%ක් ඕගොල්ලෝ කළ යුතුමයි කියලා කියන්නේ නැහැ මම. පැහැදිලිද? මේක තමයි ළමයිනේ මම පුරුදු වෙච්ච ක්‍රමය. මේක ඕගොල්ලන්ට හොඳයි නම් කරන්න පුළුවන්. එහෙම නැත්නම් අයින් කරලා දාන්න පුළුවන්. පැහැදිලිද? right. ඔන්න පළවෙනි එක. මුලින්ම ළමයිනේ අපි හොයාගන්නවා subject එක කවුද? verb එක කවුද? object එක කවුද කියලා. පැහැදිලිද? දෙවෙනිව අපි හොයාගන්න ළමයිනේ මොකද්ද? මේක අතාර්ථද නැතාර්ථද ප්‍රශ්නාර්ථද නැතාර්ථේ ප්‍රශ්නාර්ථද කියලා අපි හොයාගන්නවා. පැහැදිලිද? තුන්වෙනි ළමයිනේ අපි මොකද කරේ? මේ වාක්‍යයට අදාළ ටෙන්ස් එක හොයාගන්නවා. අපි මොකද්ද ටෙන්ස් එක හොයාගත්තා? ඊට පස්සේ ළමයිනේ අපි ටෙන්ස් එකේ ෆෝමියුලා එක හොයාගත්තා. ඊට පස්සේ ළමයිනේ අපි මොකද කරන්නේ? මේක ඇප්ලයි කරනවා. භාවිතයට දානවා. මොකද්ද ළමයිනේ අපි දැන් බලමු මේක ළමයිනේ නිකන් ඕගොල්ලෝ පුරුදු වුණාන් පස්සේ ඕගොල්ලන්ට මේක නෑ ඔටෝමැටිකලි යනවා. තේරුණාද? මේ ක්‍රමෙන් ඔටෝමැටිකලි යනවා. right. මුලින්ම අපි හොයාගන්නවා subject එක verb එක object එක. සුනිල් බත් කෑවා. මොනවද ළමයිනේ අපිට ලේසිම හොයාගන්න පුළුවන්? ක්‍රියාපදය. ක්‍රියාපදය තමයි V. ඊට පස්සේ ළමයිනේ කවුද කෑවේ? සුනිල්. එහෙනම් අපි subject එකත් හොයාගත්තා. ඊට පස්සේ මොනවද කෑවේ ළමයිනේ? object එකත් හොයාගත්තා. දැන් අපිට subject එකයි verb එකයි object එකයි හරි. right. සුනිල් බත් කෑවා කියන එකේ ළමයිනේ නැතාර්ථද ප්‍රශ්නාර්ථද යථාර්ථද මොකද්ද? සුනිල් බත් කෑවා කියලා කියන්නේ ළමයිනේ යථාර්ථවාචී වාක්‍යයක්. එහෙනම් දෙවෙනි ෆෝම් එකත් අපි හොයාගත්තා. right.
සුනිල් බත් කෑවා කියන ළමයිනේ කෑවා කියන ක්‍රියාව මේකට තාම ඕගොල්ලෝ තාම ටෙන්ස් එක ඉනිෂියල් ස්ටේජ් එකේ ඉන්න නිසා අපි කියනවා මේක අපි මේ ටෙන්ස් එක පාස්ට් ටෙන්ස් එකට යන්නේ අතීත කාලයට යන්නේ. එහෙනම් පාස්ට් ටෙන්ස් එකේ ෆෝම් එක මොකද්ද? ෆෝමියුලා එක මොකක්ද? අතාර්ථවාචී අතීත කාලේ වාක්‍යයක අතාර්ථවාචී අවස්ථාව. right. අපි ඒක ලියලා දාමු. කොහොමද ළමයිනේ ලියන්නේ? ඔන්න මම අවස්ථා හතරම ලියනවා. අතාර්ථය, නැතාර්ථය, ප්‍රශ්නාර්ථය සහ නැතාර්ථය ප්‍රශ්නාර්ථය. හරි බලේසි. පළවෙනි කියලා මම ආවේ මොකද්ද? මම මෙතන යටින් ලියන්න පළවෙනි එකේ පොඩ්ඩක් පැහැදිලි වෙන්න ළමයිනේ. පළවෙනි එකේ පොසිටිව් එකේ දාවේ සබ්ජෙක්ට් එක, V2 එක, ඔබ්ජෙක්ට් එක. හරි බලේසි. කවුද සබ්ජෙක්ට් එක ළමයිනේ? සුනිල්. then V2 මොකද්ද V2 කියන්නේ? ක්‍රියාවේදී යන අවස්ථාව. කනවා නම් eat, කෑවා නම් very good. 8. සුනිල් 8. ඊට පස්සේ මොනවද ළමයිනේ? මොනවද කෑවේ? ඔබ්ජෙක්ට් එක මොකද්ද? rice. සුනිල් 8 rice. පැහැදිලිද? ඔන්න ළමයිනේ අතාර්ථවාචී වාක්‍ය අතාර්ථවාචී අවස්ථාව පිළිතුරු. හරි. දෙවෙනි එක මොකද්ද ළමයිනේ? දෙවෙනි එක තමයි නැතාර්ථය. නැතාර්ථය කොහොමද ළමයිනේ අපි හදුවේ? සබ්ජෙක්ට් එක, did එක, not එක, V1 object. හරිද? මෙතන V2 object, did වලට පස්සේ නිසා මම මේ නැවත නවරක් ඕගලන්ට කියන ළමයිනේ වරද්දා ගන්න එපා. මේක තමයි මේ වාක්‍ය විදිහට ට්‍රිකි බේස් එක. ටිකක් අර මේ අපි අඳුර ගන්න ඕන අවස්ථාව තමයි මේක. right. සබ්ජෙක්ට් එක ළමයිනේ සුනිල්. right. did එක, not එක. හරි. මම මේක දිහා එකතු කරලා ලියනවා. ඊට පස්සේ ළමයිනේ V1 මොකද්ද ළමයිනේ? මේ sorry මෙතන මම පොඩ්ඩක් වැරදුනා මට 8 ළමයි 8. මෙතන e නෙමෙයිනේ. මෙතන V2 නේ. මෙතන 8. හරි. දැන් මේ අවස්ථාවේ ළමයිනේ මොකද? V1 එක. V1 එක කියන්නේ මොකද්ද? eat. පැහැදිලිද? මේක මේ ක්‍රියාපදේ හැදෙන ළමයිනේ අවස්ථා තුන eat, ate, eaten. එහෙම තමයි හැදෙන්නේ. eat, ate, eaten, eaten. හරි? ඒ බ්‍රවුන්ස් කරන eaten. this should මේක ශබ්ද ගන්නකොට ළමයිනේ eat, ate, eaten. This is V1, this is V2, this is V3. පළවෙනි අවස්ථාව present form, the past form, past form එක දෙවෙනි අවස්ථාව වෙන අතීත අවස්ථාව සහ අතීත කෘදාන්ත අවස්ථාව. තේරෙනවද? ඒ නිසා හැමතිස්සෙම positive form එක subject එකත් එක්ක V2 යන්නේ. V2 කියන ළමයිනේ eat නෙමෙයි V2 V1 eat, ate, eaten. පැහැදිලිද? right. එහෙනම් මොකද ළමයිනේ? Sunil did not eat rice. This is the second part. කොහොමද? did not එක නිසා තමයි ළමයිනේ මෙතන V1 ආවේ. මෙන්න subject එක, මෙන්න did එක, මෙන්න V1, this is the object. right? පැහැදිලි ළමයිනේ මේක V2. This is subject, this is V2, this is object. right? ඒ විදිහට ෆෝමියුලා එක යනවා. හරිද? ඊට පස්සේ ළමයිනේ මොකද? negatives එක අපිට හරි question එක. question එක කියන්නේ මොකද ළමයිනේ? question එක very good. did එක තමයි ළමයිනේ question එකේ ඉස්සරහට එන්නේ. එහෙනම් අපි පටන් ගත්තා did එක, subject එක, verb එක, object. This is also V1 යි. subject එකට පස්සේ did තියෙනවා යම්කිසි වාක්‍යයක මේ sorry ක්‍රියාපද හැමදෙස්සෙම V1 වලින් ලැබිය යුතුයි. එහෙනම් මොකද ළමයිනේ? did Sunil eat the ළමයි? very good. eat rice. ප්‍රශ්නයක් නිසා ළමයිනේ මොකද වෙන්නේ? වාක්‍ය ඉවරෙන්න ඕන ප්‍රශ්නාර්ථයකින්. අන්තිම අවස්ථාව තමයි negative form එක. negative form එකේදී did එකත් එක්ක not එක යනවා S1 වනවා V1 then object. ඒක ළමයිනේ did not Sunil eat rice. ඒක ප්‍රශ්නයක් නිසා ප්‍රශ්නාර්ථයෙන් අවසන් වෙනවා. මෙතන ළමයිනේ අපිට මේ did not කියන එක ළමයිනේ අපි short form කරනවා didn't කියලා. ඒක සද්ද වෙන්නේ භාවිතයේදී. පැහැදිලිද? didn't Sunil eat rice. Sunil බත් කෑවේ නැද්ද? did Sunil eat rice. Sunil බත් කෑවාද? Sunil did not eat rice. Sunil බත් කෑවේ නැහැ. Sunil ate rice. Sunil බත් කෑවා. තේරුණාද? එතකොට ළමයිනේ යථාර්ථය, නැතාර්ථය සහ ප්‍රශ්නාර්ථය සහ නැතාර්ථය ප්‍රශ්නාර්ථය හැඩගැස් වෙන්නේ ওই විදියට. පැහැදිලිද? මේක මම ඔයගලන්ට මේ නෝට් එකක් දාන්න නිසා ළමයිනේ මේ අකුරු ගන්න දෙච්ච උරු වෙන්න එපා. මම කියන concept එක විතරක් ගන්න. අකුරු අපි ඊට පස්සේ ඔයගලන්ට chart එකේදී දානවා. හරි. එතකොට ළමයිනේ මේකත් එක්ක structure ඉවරයි. දැන් අපි මේකේ පොඩි භාවිතයන් තියෙනවා. මේ භාවිතයන් ටික ටක් ගාලා ඉගෙන ගන්න ඕන. විනාඩි දෙකයි යන්නේ. කොහොමද ළමයිනේ භාවිතයන්? පළවෙනි එක. මොකද ළමයිනේ භාවිතයන්? අතීත කාලයේ භාවිතයන්. අතීත කාල වාක්‍යයක භාවිතයන් කොහොමද කියලා. කොහොමද ළමයිනේ භාවිතයන්? මතක තියාගන්න. අතීත කාලය කියන්නේ යම්කිසි ක්‍රියාවක් සිදු වී
අවසන් වෙලා තියෙන්න ඕන. සිදුවී අවසන් වෙලා තියෙන. action was completed. ක්‍රියාව සිදු වෙලා ඉවර වෙලා තියෙන්න ඕන. ඒ වගේම ක්‍රියාවේ වර්තමානට බලපෑමක් සාමාන්‍ය මේකට උඩ වැඩි පොඩි කතාවක් මම කියන්නේ ක්‍රියාවේ වැඩිපුර පොඩි කැලලක් මම කියන්නේ අතීත වර්තමානට බලපෑමක් සාමාන්‍යයෙන් නෑ මේකෙදි. වර්තමාන උදන්තය ගත්තොත් ක්‍රියාව ඉවරයි. හැබැයි වර්තමානයේ බලපෑමක් තියෙනවා. මේකේ ළමයිනේ වර්තමානයේ බලපෑමක් නැහැ. right. මේ හැම දෙයක්ම අපි ඊට පස්සේ ප්‍රශ්න පත්‍ර කරනකොට ප්‍රශ්න ටිකක් ඕගොල්ලන්ට මම දීලා වෙනම කරනවා. ඒකට ඕගොල්ලන්ට මේක දැනගන්න පුළුවන්. මොකද ළමයිනේ මේ ඔන්ලයින් වීඩියෝ එක ළමයිනේ 100%ක්ම අපිට අමාරුයි ඔක්කොම කරන්න. මොකද මේ වීඩියෝ එකේ කැපැසිටි ලොකු වැඩි වෙනවා. ඒ නිසා ඕගොල්ලන්ට මම මුලින්ම භාවිතයන් කරුවා. ඊට පස්සේ ඕගොල්ලන්ට ප්‍රශ්න ටික නැවත වරක් කරනවා. දෙවෙනි එකක් ඕගොල්ලෝ තව දෙයක් ඕගොල්ලෝ දැනගන්න යුතුයි. සමහර පද තියෙන ළමයිනේ අතීත කාලයේ දෙන පද උදාහරණයක් විදිහට last කියන වචනේ last Saturday, last Monday, last Friday, last month, last year ඔන්න ඔය වචන හැමතිස්සෙම ගොඩක් වෙලාට විදෙන්න ළමයිනේ අතීත කාලයට. ඊට අමතරව yesterday, ago මේ වචන ඔක්කොම ළමයිනේ අතීත කාලයට සම්බන්ධ වෙන පද. තව දෙයක් ඔයගොල්ලන්ට මම කියන්න වැදගත් දෙයක්. සාමාන්‍ය ළමයිනේ this year හරිද? this year, this Saturday, this month කියන පද මෙන්න මේ this මේ කියන මේ අවුරුද්ද මේ මාස මේ දවස කියන මෙන්න මේ this කියන පද සාමාන්‍ය ළමයිනේ අතීත කාලයත් එක්ක යෙදෙන්නේ නැහැ. තේරුණාද? පැහැදිලිද? ඒක මත තියාගන්න අතීත කාලයේ භාවිතයන් කරනකොට යම් ක්‍රියාව අවසන් වෙලා තියෙනවා නම් එහි බලපෑම වර්තමානයට සාමාන්‍යයෙන් එහි බලපෑම වර්තමාන නැති අවස්ථාවන් තමයි අතීත කාලයට අපි යොදාගන්නේ. ඊට අමතරව yesterday, last year, last month, last week ඒ වගේ වචන තමයි විශේෂණ පද තමයි අතීත කාලයේ සමග සම්බන්ධ වෙන්නේ. එහෙනම් මම හිතනවා ඔයගොල්ලන්ට මේකේ භාවිතයන් ගැන යම්කිසි අයිඩියා එකක් ඇති කියලා මේවා හැම එකක්ම දාලා අවසානයේදී මම ඔයගොල්ලන්ට සම්පූර්ණ ටෙන්ස් වල තියෙන ප්‍රශ්න ඔක්කොම අරගෙන සම්පූර්ණ වාක්‍ය හදන යොග කරනවා. ඒත් එහෙනම් ළමයිනේ